විද්‍යාව සරල රේඛීය චලිතය ඊළඟ වීඩියෝ එක කරන්න යන්නේ ලියා ගන්න මාතෘකාව ප්‍රධාන අනු මාතෘකාවක් ගුරුත්වය යටතේ සිරස් චලිතය ගුරුත්වය යටතේ සිරස් චලිතය හරි හිතන්න මේක පොළව කියලා දැන් පොළව තිරස්ව නෙවෙයි ගෝලාකාරව තියෙන නමුත් ගුරුත්වය යටතේ සිරස් චලිතය යටතේ අපි ඉගෙන ගන්න මේ පොළව තිරස් කියලා හිතාගෙන ඕනෑම වස්තුවකට මේ පොළව දෙසට තියෙන අපතේ ගුරුත්ව ශේෂ්ත්‍රයක්. ඒ ගුරුත්ව ශේෂ්ත්‍රය නිසා ඕනෑම වස්තුවකට සිරස්ව පහළට තියෙන ත්වරණයක්. ඉතින් සිරස්ව පහළට තියෙන ත්වරණයක් යටතේ වස්තුවක් චලිත වෙනකොට අපි ඒකට කියනවා ගුරුත්වය යටතේ සිරස් චලිතයක් කියලා. ඒකට කියන්නේ අපි ගුරුත්වය යටතේ සිරස් චලිතයක් කියලා. හරිම සරලයි ඇති දෙයක් නෑ. දැන් අපි බලමු ගුරුත්වය යටතේ සිරස් චලිතය. එතකොට ගුරුත්ව ත්වරණය g ඔය g ගියගේ අපි ගන්නවා 10යි ms ඍණ 2 කියලා. 9.6ක් වගේ එන්නේ. නමුත් අපි ගන්නවා g ගිය 10යි ms ඍණ 2 කියලා. ඒතර ගුරුත්වය යටතේ සිරස් චලිතයේදී වස්තුවක් සිරස්ව ඉහළට චලිත වුණත් සිරස්ව පහළට චලිත වුණා. සිරස්ව ඉහළට චලිත වුණා. සිරස්ව පහළට චලිත වුණා. මෙයාට තියෙනවා ඒ වස්තුවට තියෙනවා සිරස්ව පහළට g කියන ත්වරණය. අපි ඒක පොඩ්ඩක් සටහන් කරගමු. මේක ලියා ගන්න. ඇඳ ගන්න වීඩියෝ එක නවත්තලා ලියන්න මෙහෙම. ගුරුත්වය යටතේ නිදහසේ චලිත වන ඕනෑම වස්තුවකට සිරස්ව පහළට පොළව දෙසට ත්වරණයක් පවතී. මෙම ත්වරණය ගුරුත්වජ ත්වරණයයි. වරාතුරේ සිම්පල් g. අයිතරවත් දාලා යන්න. ගුරුත්වය යටතේ සිරස් චලිතය සම්බන්ධ ගැටලු විසඳන්නේ චලිත සමීකරණ භාවිතයෙනි. චලිත සමීකරණ භාවිතයෙනි. චලිත සමීකරණ භාවිතයෙනි. හරිනේ? හරි. දැන් මම උදාහරණයක් භාවිත කරන්නම්. උදාහරණයක් අරගෙන ඒ උදාහරණය භාවිත කරලා සියල්ල ඔබට පැහැදිලි කරන්නම්. හරි. ලියා ගන්න උදාහරණ අංක 1. ලියන්න. පොළව මට්ටමේ සිට සිරස්ව ඉහළට 20යි ms ඍණයක වේගයෙන් ප්‍රක්ෂේප කළ වස්තුවක් සලකන්න. පහත සඳහන් දෑ ගණනය කරන්න. 1 ඉහළ නගින උපරිම උස. 2 ඒ සඳහා ගතවන කාලය. 3 සම්පූර්ණ චලිත කාලය. කියන වස්තුවේ සම්පූර්ණ චලිත කාලය. 4 වස්තුව පොළව මට්ටමේ සිට 15 මීටර් උසින් පවතින කාලය. වස්තුව පොළව මට්ටමේ සිට 15 මීටර් උසින් පවතින කාලය. 15 මීටර් උසින් පවතින කාලය. 15 මීටර් උසින් පවතින කාලය. හරි. අපි දැන් පළවෙනි උදාහරණ ගැටලුව කරමු. ප්‍රශ්න කියවන්න හොඳට ආයිතව. අපිට කියලා තියෙන්නේ වස්තුවක් පොළොව මට්ටමේ ඉඳලා සිරස්ව ඉහළට විසි කරනවලු ප්‍රක්ෂේපණය කරනවලු. ප්‍රක්ෂේපණය කරනවා කියන්නේ සිරස්ව ඉහළට විසි කරනවා තමයි. ප්‍රක්ෂේපණය කරනවලු. ඒ ප්‍රක්ෂේපණය කරන වස්තුවෙන් ප්‍රක්ෂේපණය කර අපි දන්නවා එයා චලිත වෙන්නේ පහළට තියෙන ගුරුත්වජ ත්වරණය යටතේ. ඒතකොට ඉහළට ගුරුත්වජ මන්දනයනේ. එහෙනම් මෙයා ඉහළට ගිහිල්ලා අවසානයේ මෙතන ප්‍රවේගය මොකක් කරගෙන බිඳුවක් කරගෙන ප්‍රවේගයේ බිඳුවක් කරගෙන ආයෙත් මෙහෙට හැරිලා එනවනේ. මෙතෙන්දි ප්‍රවේගයේ බිඳුවයි. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මේ බෝලය මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙට ගිහිල්ලාද මෙහෙට එන්නේ? නෑ.
මෙහෙට ගිහිල්ලා වන්දනයෙන් ගිහිල්ලා ප්‍රවේගය බිඳුව කරගන්න වස්තුවට දැම්මට පස්සේ නේ වස්තුව දැම්මට පස්සේ ඉහළට ගිහිල්ලා ප්‍රවේගය බිඳුව කරගන්න. ඉතින් බිඳුව කරගෙන ආයතතාවක් ගුරුත්ව ත්වරණය යටතේ පහළට යන ගිහිපු මාර්ගෙමයි ආයිත් එන්නේ. නමුත් අපිට මේක පෙන්න ගන්න බැහැනේ. ගිහිපු මාර්ගෙමයි එනවා කියලා පෙන්න ගන්න බැරි නිසා තමයි මෙහෙම ගිහිල්ලා ආයිත් නැතවතාවක් පහළට එනවා කියලා අපි ගත්තේ. මෙන්න මේ ඉහළ නගින උපරිම උස සිම්පල් h කියලා ගන්නම්. මෙතන t සමානයි බිඳුව. ඒ උපරිම උස ලබා ගැනීම සඳහා ගතවන කාලය කැපිටල් T කියලා ගන්නම්. එතකොට මේ මොහොත තමයි t සමානයි කැපිටල් T වෙන මොහොත. එතකොට මේක t සමානයි බිඳුව වෙන මොහොත. මෙතන t සමානයි කැපිටල් T වෙන මොහොත. ඊට ආයෙත් ප්‍රවේගය අනිත් පැත්තට බිඳුව. ආයෙත් පහළට ගිහිල්ලා ත්වරණයකින් ගමන් කරලා මෙයා මෙතන පොළවට පතිත වෙනවා. පොළවට පතන වේගය v කියලා ගන්නවා. මෙතන අපි වාත ප්‍රතිරෝධය වගේ දේවල් නොසලකා හරිනවා. ඉතින් ඉහළට යන වේගයයි පහළට පතන වේගයයි සමාන වෙනවා. මම ඔප්පු කරන්නම්. වාත ප්‍රතිරෝධ බල වගේ ප්‍රතිරෝධී බල නොසලකා හරිනවා මේ කොටසේදී. එතකොට ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් සර් එතකොට වාත ප්‍රතිරෝධී බලයක් තිබුණොත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. නිව්ටන් නියම යටතේ නිව්ටන් නියම සහ ගම්‍යතාව කියන කොටසේදී නිව්ටන්ගේ චලිත නියම කොටසේදී අපි වාත ප්‍රතිරෝධයක් තිබුණොත් මොකක්ද වෙන්නේ කියලා විග්‍රහ කරනවා. ඒතර වාත ප්‍රතිරෝධයක් තියෙනකොට සිදුවන දේ අපිට ඉස්සරහට ඉගෙන ගන්න හැකියාව ලැබෙනවා බය නැතුව ඉන්න. එතකොට මෙතන ආරම්භක වේගය 20යි. ඉහළට යනකොට ගුරුත්වජ මන්දණයෙන් ගමන් කරන්නේ. ගිහිල්ලා මෙතන ප්‍රවේගය බිඳුවක් කරගන්නවා. ආයෙත් ඇරලා අපි ආයෙත් මේ පැත්තට එනවා. එතකොට මෙතන පොළවට පතිත වන වේගය වෙන්නේ v. පොළවට පතිත වන වේගය වෙන්නේ v. හරිනේ? හරි. දැන් පළවෙනි කොටස අපි යන්නේ ඉහළ නගින උපරිම උස සිම්පල් h සෙවීම. සිම්පල් h කියන්නේ මොකද්ද අපි කරන්නේ? දැන් සිම්පල් h කියන්නේ මෙන්න මෙතනනේ. එහෙනම් මෙතන අතර කාල පරාසය තුළ චලිත සමීකරණ දාන්නේ. දැන් බලන්න මෙතන අතර මොනවද දන්නේ? අපි හොයන්න යන්නේ h නේ. එහෙනම් විස්ථාපනයේ සම්බන්ධය. ආරම්භක වේගය දාන්න. ඉහළ නගින උපරිම උසේදී වේගය බිඳුවයි. ඉතින් වේගය බිඳුවක් වුණාමනේ ආයි ඈතගෙන වැටෙන්නේ. එන ඉහළ නගින උපරිම උසේදී වේගය බිඳුවයි. ඒක හරි සරලයි. ඒක තේරුම් ගන්න බැරි වෙයි කියලා මම විහිළුවටවත් හිතන්නේ නැහැ. අරනේ. දැන් එතකොට ආරම්භක වේගය 20යි. මෙතන අවසාන වේගය බිඳුවයි. උස දාන්න. අපි කාලය දන්නේ නැහනේ. නැ කාලය සම්බන්ධ නොවන ඉහළ නගින උපරිම උස හොයාගන්න අපිට පුළුවන්. දාන විදිහට දාන t සමානයි බිඳුව සිට t සමානයි කැපිටල් T දක්වා. මේ උපතේ ලියලා මේ කරන්නේ නැත්නම් ඔබ දන්නේ නැහනේ. මෙතන ඉඳලා මෙතෙන්ටනේ. අපි සිරස් ඉහළට දානවා. කාලය සම්බන්ධ නොවන එකම සමීකරණය තියෙන්නේ මොකද්ද? v වර්ග සමානයි u වර්ග ධන 2s. චලි සමීකරණ වලින් කාලය සම්බන්ධ වෙන එකම සමීකරණය. ඔක. ඒතර v වර්ග වෙනකොට මෙතන අවසාන වේගය බිඳුවයි. u වර්ග වෙනකොට මෙතන ආරම්භක වේගය 20යි. එතකොට එන්නේ 20 වර්ග. අපි දාන්න ඉහළට ත්වරණයේ තියෙන පහළට යන ඍණ දෙක වාරයක්. ත්වරණය 10යිනේ g කියන්නේ 10යි. අපි චලිත සමීකරණ දාන්න ඉහළටනේ. අපි චලිත සමීකරණ දාන්න ඉහළට. හැබැයි ත්වරණයේ තියෙන පහළට. ත්වරණේ පහළට තියෙන නිසා තමයි මෙතන ඍණ වෙන්නේ. ත්වරණේ ඍණනේ. ඍණ දෙක වාරයක් මේක වාරයක් ඉහළ නගින උපරිම උස h. දැන් මෙයා මේ පැත්තට ගේන්න. 20යි h සමාන වෙනවනේ පුතේ 20 වර්ගයට. එන h සමානයි 1 20කට 1 20ක් කැපිලා ගිහිල්ලා මෙතන යනවා. මීටර් 20යි. h සමාන වෙනවා පුතේ මීටර් 20යි කියලා. හරි. එහෙනම් දැන් හොඳ දරුවගේ අය ප්‍රශ්න කියවන්න. ප්‍රශ්න කියවලා මේක දිහා බලන්නේ නැතුව මේ රූපේ අඳින්න. රූපේ අඳලා ඉවරලා හරියද වැරදිද බලන්න. මේක කොපිරයිටින් කරන්න එපා කොයි වෙලාවකවත්. ප්‍රශ්නෙත් එක්ක ඉන්න අවබෝධයෙන් සහ අවධානයෙන් කරන්න. දැන් මම මේ උගන්වන තේ ඔයාට තේරුණා කියලා ඔයාගේ ප්‍රතිඵල වැඩි වෙන්නේ නැහැ. ඔයාගේ ප්‍රතිඵල වැඩි වෙන්න නම් ඔයා උගන්වන්න ඕන ඔයාට. ඔයාට උගන්වන දේ ඔයාට තේරෙන්න ඕන. ඒතර තනියෙන් වැඩ කරන ප්‍රමාණයමත් තමයි හැම දෙයක් පුරඳා පවතින. හරි. දැන් h සෙවීම කියලා h සොයා ගන්න පළවෙනි කොටස. h කියන්නේ පුතේ ඉහළ නගින උපරිම උස. පළවෙනි කොටස කියලා නෙවෙයි අපි මට තියෙන ඉහළ නගින උපරිම උස. ඒ සඳහා ගත වන කාලය
ඊට පස්සේ ඊළඟ කොටස කිව්වේ සම්පූර්ණ චලිත කාලය සහ මීට 15 කුසිපතට කාලය. හරි. එහෙනම් ඒ චෙව්වා දෙවෙනි කොටස අහනවා පුතේ ඒ සඳහා ගත වන කාලය මේ කාලේනේ. H සම්බන්ධ කරගන්න නැතුවත් හොයන්න පුළුවන් ද බලමු. ආරම්භක වේගය දන්නවා අවසාන වේගය දන්නවා. උස දන්නේ නැහැ කියමුකෝ. ත්වරණය දන්නවනේ. ඉතින් කාලය සම්බන්ධ කරගන්න විස්ථාපනයේ සම්බන්ධ නොවන සමීකරණයක් තියෙනවනේ. මොකද්ද? v සමාන u ධන at. v දන්නෝ බිඳුවයි. u දන්නෝ. ත්වරණය ඍණ 10යි. අපි දාන්නේ මෙහෙට ත්වරණයේ තියෙන මේ පැත්ත නිසා ඍණ 10යි. කාලය සම්බන්ධ කරන්න. මෙතන බලන්න පුතේ කැපිටල් T සෙවීම. කැපිටල් T කියලා කියන්නේ කවුද? උපරිම සඳහා ගත වන කාලය. එතන මෙතන චලිත සමීකරණ දාන t සමානයි බිඳුවේ සිට t සමානයි කැපිටල් T දක්වා අපි ඉහළට දානවා v සමානයි u ධන at කියන සමීකරණය. එතකොට v කියන්නේ අවසාන වේගයේ බිඳුව. u කියන්නේ ආරම්භක වේගයේ 20. අපි දාන්න ඉහළට ත්වරණයේ තියෙන පහට නිසා ඍණ 10 වාරයක්. 10 වාරයක් කාලය වෙන්නේ කැපිටල් T එන්න පුතේ. හරි දැන් බලන්න. එතකොට T සෙවීම T සමානයි බිඳුවේ සිට T සමානයි කැපිටල් T දක්වා v සමානයි u ධන at දාන v කියන්නේ අවසාන වේග බිඳුව සමානයි u කියන්නේ 20 ඍණ 1 T සමාන වෙනවා බිඳුවට බිඳුව කැපිලා ගිහිල්ලා පුතේ තත්පර 2යි. එහෙනම් උපරිමෝස චලිත වීමට ගත වෙන කාලය වෙන්නේ තත්පර 2යි. උපරිමෝස චලිතය සඳහා ගත වෙන කාලය වෙන්නේ පුතේ තත්පර 2යි. හරි. දැන් බලමු තුන්වෙනි කොටස. මේක හදා ගන්නකෝ. වීඩියෝ එක නවත්තලා. වීඩියෝ එක නවත්තලා ඔක හදාගන්න. හරි. තුන්වෙනි කොටස කියන්නේ මෙයාගේ සම්පූර්ණ චලිත කාලය. එතකොට මේ මොහොත t සමානයි සිම්පල් t කියලා ගමු. හරි. මේක ඇඳගන්න. මේක ස්ටාර්ට් කරගන්න t සමානයි t කියලා. ඔබ ඇඳපු රූපේ. එතකොට මෙතන t සමානයි බිඳුව, මෙතන කැපිටල් t, මෙතන සිම්පල් t. එතකොට සම්පූර්ණ චලිත කාලය කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ටනේ. සම්පූර්ණ චලිත කාලය කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට එන්න ගත කරන කාලය. ඉතින් සම්පූර්ණ චලිත කාලය හොයාගන්න මොනවද දන්නේ? ආරම්භක වේගය දාන්න විස්ථාපනයේ බිඳුවයි. මෙහෙම ගිහලා මෙතන ගිහලා මෙතන ගිහලා මෙතන එනකොට සඵල විස්ථාපනයේ බිඳුවයි. ඉතින් කාලය හොයාගන්න. ත්වරණය දන්නවා. අවසාන වේගය දන්නේ නැහැ නේ. අවසාන වේගය මොකද්ද කියලා අපි දන්නේ. ඉතින් එකම සමීකරණ දාන්න තියෙන්නේ මොකද්ද? අවසාන වේගය සම්බන්ධ වෙන එකම සමීකරණයයි s සමාන ut ධන භාගයේ t වර්ග. කේන්ද්‍ර කීයක්? t සමානයි බිඳුවේ ඉඳලා t සමානයි t දක්වා අපි සිරස් විහෙරට දාමු. s සමානයි ut ධන භාගයේ t වර්ග. එහෙනම් මෙතන සිම්පල් t සෙවීම. හරිනේ. එතකොට මෙතන අපි දාන්නේ t සමානයි බිඳුවේ සිට t සමානයි සිම්පල් t දක්වා අපිට දාන්න පුළුවන් සිරස් විහෙරට s සමානයි ut ධන භාගයයි at වර්ග. s සමානයි ut ධන භාගයේ at වර්ග සමීකරණ දාන්න පුළුවන්. සඵල විස්ථාපනයේ බිඳුවයි. ඇයි එහෙම වෙන්නේ? දැන් මෙතනින්නේ චලිතය ආරම්භ කරමු. මෙතන තමයි විස්ථාපනය බිඳුව වන පිහිටුම. ඒතර මෙතනින් චලිතය ආරම්භ කළා මෙහෙම ගිහලා අවසානයේ මෙහෙම කියලා මෙතෙන්ට එනකොට ඔය සඵල විස්ථාපනයේ බිඳුවයි. ඒතර u ආරම්භක වේගය මෙතන වෙන්නේ 20යි. ඒතර බිඳුව සමාන 20 වාරයක් ගත වන කාලය t. අපි දැන් දාන්නේ ඉහළට ත්වරණයේ තියෙන්නේ 15ට නිසා එතන ඍණ භාගයේ වාරයක් ත්වරණය කොච්චරද 10 වාරයක් මෙතන වෙනවා t ගේ වර්ග කියලා. දැන් මේක සුළු කරන්න මෙයා මේ පැත්තට ගේන්න 10 දැන් එක සැරේ කපන්න පුළුවන් මම කපලා පෙන්නන මේ පැත්ත බිඳුවනේ තියෙන්නේ. එහෙම කරන්න නැතු 2022 ළමයි නිසා මේ ගොඩක් බලන්න මෙහෙම ගන්නම් 10යි t වර්ග බෙදීම 2 සමානයි 20යි t. ආදේශවල කපන්න බෑ මේ ආදේශ කරන පියවරේදී හොඳයි ලකුණු කැපෙනවා මේ පියවරේදී කපන්න පුළුවන් බිඳුවට බිඳුවක් කැපෙනවා එක t එකට එක t එකක් කැපෙනවා දෙක මේ පැත්තට ගේන t සමානයි තත්පර 4යි. දැන් ඔයාට පේනව නේද කැපිටල් t තත්පර 2යි මෙයා තත්පර 4යි. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට යන්න ගත වෙන්නේ තත්පර 2යි. සම්පූර්ණ චලිතයට ගත වෙන්නේ තත්පර 4යි. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට යන ගත වෙන කාලයයි මෙතන ඉඳලා මෙතෙන්ට යන ගත වෙන කාලය සමානයි. මෙතන ඉඳලා මෙතෙන් 2යි. මෙතන ඉඳලා මෙතෙන්ටම 4 නම් මෙතන ඉඳලා මෙතන 2යි. මෙතන ඉඳලා මෙතෙන්ට එන්නේ දෙකම තමයි. තත්පර දෙකම තමයි වෙනසක් වෙන්නේ නැහැ.
වෙනසක් වෙන්නේ නැහැ. තේරුණා නේද? එහෙනම් ඔක ඊටාම හොඳට සහ අවබෝධයෙන් යුතුව ඔයා තේරුම් ගන්නට ඕන. ඊටාම හොඳට සහ අවබෝධයෙන් යුතුව මෙතන තේරුම් ගන්නට ඕන. ඒක සිද්ධ වෙන්නේ වාත ප්‍රතිරෝධී බල නැත්තම් විතරයි. ඒතර ඇත්තට මේ ගැටලු විදිහට වාත ප්‍රතිරෝධී බල නොසලකා හැරියා. වාත ප්‍රතිරෝධී බලය තියෙනවා නම් නිව්ටන් නියම භාවිත කරලා තමයි ඒ වාත ප්‍රතිරෝධය නිසා ඇති වෙන ත්වරණයත් අපි ගණනයට ඇතුළත් කරන්න වෙනවා. එක මන් දෙන්න. ඒව ඉස්සරහට කරනවා. ඒක නිසා මෙතන කලබල වෙන්න අවශ්‍යයි නැහැ. දැන් තුන්වෙනි කොට සිම්පල් ටී සෙවීම කියලා මේක හදාගන්න. විඩියක නවත්තලා. චුටිතරුවක් දාලා යා ගන්න මෙහෙම. මින් පැහැදිලි වන්නේ සිරස්ව ඉහළට චලිත කාලයත් සිරස්ව පහළට චලිත කාලයත් සමාන වන බවයි. සිරස්ව ඉහළට චලිත කාලයත් සිරස්ව පහළට චලිත කාලයත් සමාන වන බවයි. සමාන වන බවයි. සමාන වන බවයි. හරිනේ? සමාන වන බවයි. මේ තෘප්ත වන්නේ වාත ප්‍රතිරෝධී බල නොමැති නම් පමණි. වාත ප්‍රතිරෝධී බල පවතින්නේ නම් ඒ නිසා ඇතිවන ත්වරණයද ගණනයට ඇතුළත් කළ යුතුය. නිව්ටන් නියම යටතේ ඒවා අධ්‍යයනය කෙරේ. නිව්ටන් නියම යටතේ ඒවා අධ්‍යයනය කෙරේ. හරිනේ? හරි. අපි දැන් බලමු ඊළඟ කතන්දරේ. ටී සෙවීම ටී සමානයි තත්පර 4. හරි. ඔය විදිහට ගත්තනේ. අවසාන කොටස 4 වෙනි කොටස. 4 වෙනි කොටස කියන්නේ මේ ප්‍රක්ෂේප කරු මට්ටමේ ඉඳලා මීටර් 15ක් උසින් පවතින කාලය නේ. ඒක නිදාන්නේ. ඔව්. ප්‍රක්ෂේප කරු මට්ටමේ ඉඳලා මීටර් 15ක් උසින් පවතින කාලය. මම ඒකට වෙනම රුපියක් හඳින්න. මෙතන පුතේ මේක ප්‍රක්ෂේප කරන 20ක වේගයෙන් මේක මෙහෙම ඉහළට ගිහලා මෙහෙම එනෝනේ. මෙන්න මේ මොහොත. ඒ කියන්නේ මීටර් 15ක් උසින් පවතින අවස්ථාවේදී ගතවන කාලය t සමානයි t නෝට් කියලා ගමු. ඒතර මීටර් 15ක් උසින් ඉන්නකොට කාලය t නෝට්. හරිනේ. ඒතර මෙතන අපි ගත්තා. මීටර් 15ක් උසින් ඉන්නකොට කාලය. ඉතින් ඊටාම සරලයි. අනිත් එක මේකේ ප්‍රති ස්කන්ධය මත මේව රඳා පවතින්නේ නැහැ. හොඳයි. ස්කන්ධය මත ත්වරණ රඳා පවතින්නේ නැති නිසා ඕනම ස්කන්ධයකට මේක සත්‍ය වෙනවා. ආරම්භක වේගය දන්නු, විස්ථාපනය දන්නු, කාලය දන්න, ත්වරණය දන්නු. ත්වරණය 15ට 10යි. ඒ ත්වරණය 15ට 10යි. අපි ඉහළට දානවා. මෙතෙන්දී අවසාන වේගය අපි හොයන්න කියලා නැහැ. වේගය සම්බන්ධ නොවන එකම සමීකරණයයි S සමානයි ut ධන භාගය at වර්ග කියන සමීකරණය. එතකොට S කියන්නේ මෙතන 15යි. සමාන u කියන්නේ ආරම්භක වේගය 20. ආරම්භක වේගය 20. 20යි t. පිළ දැම්මොත් 20යි t. අපි දාන්න ඉහළට ත්වරණය තියෙන 15ට ඍණ භාගයේ වාරයක්. එතන ත්වරණය 15ට 10 වාරයක්. මෙතන එනවා පුතේ t ගේ වර්ග. t වෙනුවට අපි t නෝට් කියලා දාමු. t වෙනුවට t නෝට් කියලා දාමු. හරිනේ. මෙතන විස්ථාපනයේ 15යි ආරම්භක වේගය 20යි 20යි t නෝට් ඍණ භාගයයි ත්වරණය 15ට ඍණ 10යි. අපි දාන්න ඉහළට ත්වරණ තියෙන 15 නිසා ඒක තමයි එතන තමයි මේ ඍණ වෙන්නේ. ඍණ 10 වාරයක් t නෝට් වර්ග. දැන් මේක අපි සුළු කරමු. සුළු කරන්න මේ 10 දෙකෙන් බෙදුනම 5යි. මෙතන 5යිනුත් බෙදන්න. මෙතන 5න් බෙදුනොත් 3යි. මෙතන 4යි t නෝට් ඍණ. මෙතන t නෝට් වර්ග. මේක කපන්න බෑ හොඳයි. ආදේශ කරන පියවරේදී කපන්න බෑ. හිතෙන් සුළු කරන්න. 10ට 2 5යිනේ. දැන් සම්පූර්ණ ප්‍රකාශනේ 5න් බෙදෙනවා. 5ට 5 1යි. මෙතන 4යි. මෙතන 3යි. ඔක්කොම ටික මේ පැත්තට ගෙන ඍණ t නෝට් වර්ග මේ පැත්තට ගෙනවා t නෝට් වර්ග. ධන 4යි t නෝට් මේ පැත්තට ගෙනාම ඍණ 4යි t නෝට්. ධන 3 සමානයි 0යි. දැන් මේක වර්ගජ සමීකරණය. ඔය වර්ගජ සමීකරණ විසඳන්න. ඍණ 4 වෙන විදිහට 3 වෙන විදිහට කවුද පුතේ?
ඍණ 1යි ඍණ 3යි නේද? එක්වරක් තුන 3යි ධන 3යි ඍණ 1යි ඍණ 3යි කියන්නේ ඍණ 4යි. එහෙනම් මෙතන එනවා t0 ඍණ 1 වාරයක් t0 ඍණ 3 සමානයි 0යි. ඔතනින් එනවා පුතේ t0 සමානයි තත්පර 1යි. මෙයා මේ පැත්තට ගෙනියලා මේ වර්ගද සමීකරණ විසඳීම ඉතින් මම කියලා දෙන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ O level කරානේ. O level කරපු නැති දරුවෝ ඉන්නවා නම් වහාම O level කරලා ඉන්න. t සමානයි තත්පර 1 හෝ t0 මේ පැත්තට ගෙනාවම t0 සමානයි තත්පර 3යි. පුතේ කාල දෙකක් තියෙනවානේ. අපිට කාල දෙකක් ආවනේ. මීටර් 15ක් දුරින් පවතින කාල දෙකක් ආව. කොහොමද කාල දෙකක් එන්නේ? හරිනේ ඉතින්. මෙහෙම ගිහිල්ලා උඩරිම උස ගිහිල්ලා මෙතෙන්ට එනවනේ. ඉතින් එකම උසේ පවතින කාල දෙකක් තියෙනවනේ. එකක් ඉහළට යන අවස්ථාව අනිත් එක පහළට යන අවස්ථාව. එහෙනම් කාල දෙකක් එන්නේ. t0 සමානයි තත්පර 1 සහ t0 සමානයි තත්පර 3 කියලා. කාල දෙකක් එන්නේ පුතේ. කාල දෙකක් එන්නේ. එකක් ඉහළට යන අවස්ථාව අනික පහළට යන අවස්ථාව. ඉහළට යනකොට කාලයයි පහළට එනකොට කාලයයි. හරිම සරලයි. ඉහළට යනකොට කාලය සහ පහළට එනකොට කාලය තමයි ওই විදිහට අපි ලබාගෙන. ඒතර තත්පර 1ේදී ඉහළට යනවා තත්පර 3ේදී පහළට එනවා. හරිනේ. විදිහක නවත්තලා නැවත වතාවක් මේක කරපු විදිහ කරන්න. එතකොට හරි ලේසියෙන් ඔබට තේරුම් ගන්න පුළුවන්. අඳ ගන්න මේ රූපේ. මෙතන t සමානයි t0 මේ විදිහට ගන්න. හරි. මෙතන දෙකක් තියෙනවා ලියන්න. 15යි මීටර උසින් පවතින කාල දෙකක් තිබීමෙන් අදහස් වන්නේ 15යි මීටර උසින් පවතින කාල දෙකක් තිබීමෙන් අදහස් වන්නේ ඉහළට යන විට සහ පහළට එන විට එකම ලක්ෂයේ පවතින කාල දෙකක් පවතින බවයි. එකම ලක්ෂය පසු කරන කාල දෙකක් පවතින බවයි. එකම ලක්ෂය පසු කරන කාල දෙකක් පවතින බවයි. හරි. එතකොට මේක සංකීර්ණ නැහැ. right. මම දැන් ඊළඟ ගැටලුවක් දෙනවා. ඊළඟ ගැටලුව විසඳන්නේ ඊළඟ වීඩියෝ එකේදී. මේ ගැටලුව ලියා ගන්න. හරි. ඔයගොල්ලෝ මේ රූපය අඳින්න එපා. මම මේ රූපේ මුලින් ඇඳගත්තේ ගැටලුව නිර්මාණය කළ දුන්නාට පස්සේ මට අමතක වෙනෝනේ අගයන්. ඒක නිසා මම මේක මෙහෙම කරාට පස්සේ මම දන්නවා අහලා තියෙන ගැටලුව මොකක්ද කියලා. හරි. ලියන්න මෙහෙම. ගැටලුව අඳින්න එපා. ගැටලුව ලියන්න. ඔබ රූපයක් ඇඳලා ගැටලුව විසඳන්න. පොළොව මට්ටමේ සිට 60 මීටර උස අට්ටාලයක සිට අටල්ලක් ඒ වගේ ඒවා කියනවා. අට්ටාලයක සිට 20 ms ශ්‍රේණියක වේගයෙන් සිරස්ව ඉහළට ප්‍රක්ෂේප කළ වස්තුවක් පොළොවට වැටේ. එතකොට අර තේරුම් ගන්න අට්ටාලයේ කෙළවර ඉඳලා තමයි විසි කරන්නේ. අට්ටාලයට වැටෙන්නේ නැති විදියට පොළොවට වැටේ. පළවෙනි කොටස ඉහළ නගින උපරිම උස වර්ණතල යන්න ප්‍රක්ෂේප කළ මට්ටමේ සිට දෙවෙනි කොටස ඒ සඳහා ගතවන කාලය තුන්වෙනි කොටස පොළොවට පතිත වීමට ගතවන කාලය. හතරවෙනි කොටස පොළොව මට්ටමේ සිට 35 මීටර උසින් පවතින කාලය. පොළොව මට්ටමේ සිට 35 මීටර උසින් පවතින කාලය. හරි. අපි ඔයට කොහෙම රූප සටහනක් අඳින්න ඔයා තනියෙන් මේක භාවිත කරන්න එපා. මම මේ ගැටලුව විසඳන්න කරන්නේ ඊළඟ වීඩියෝ එක සඳහා. මොකද මට අමතක වෙනවා. ඒතර වීඩියෝ එක
හොඳට බලන්න ප්‍රශ්න ලියන්න ප්‍රශ්න ටික වල හොඳට කියවන්න කියවලා රූප සටහනක් අඳින්න රූප සටහනක් ඇඳලා දත්ත ලකුණු කරලා අවශ්‍ය කොටස් ටික ලස්සනට විසඳන්න විසඳලා තියාගන්න ඊළඟ වීඩියෝ එකේදී මේ ගැටලුව විසඳනවා